හොඳ අද අපි කතා කරන්න යන්නේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ 8 වෙනි කොටස මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය සහ භාවිතය කියන පාඩමේ අර්ධ සන්නායක සහ අර්ධ සන්නායක වල හැසිරීම ඒ පිළිබඳව තමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ. අපි මුලින්ම බලමු මේ මොකක්ද අර්ධ සන්නායකයක් කියන්නේ කියලා. අර්ධ සන්නායකයක් කියලා කියන්නේ සන්නායකයෙකුත් නොවන පරිවාරකයෙකුත් නොවන ඒකට අතරමැදි ලක්ෂණ පෙන්වන ද්‍රව්‍ය වලට තමයි අර්ධ සන්නායක කියලා කියන්නේ. අර්ධ සන්නායකයක් ආවර්තිතා වගුවේ 4 වෙනි කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. ඒ කියන්නේ මේකේ 4 වෙනි අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 4යි. මේව මූලද්‍රව්‍ය වලට කාම උෂ්ණත්වයේදී ධාරාවේ ගලා යාමේ හැකියාවක් තිබුණත් ඒක සන්නායකවල තරම් ප්‍රබල වෙන්නේ නැහැ. ඒ වගේම මේ මූලද්‍රව්‍ය නිරපේක්ෂ උෂ්ණත්වයේදී කිසිම ධාරාවක් ගලා යන්නේ නැහැ. කියන්නේ සෙල්සියස් අංශක -273 තුනේදී කිසිම ධාරාවක් ගලා යන්නේ නැහැ. නමුත් උෂ්ණත්වය වැඩි කරන විට ධාරාව ගලා යාමේ හැකියාව වැඩි වෙනවා. මෙම අර්ධ සන්නායක වලට කාම උෂ්ණත්වයේදී නිසංග අර්ධ සන්නායක කියලාත් කියනවා. අර්ධ සන්නායක වලට උදාහරණ විදිහට සිලිකන් සහ ජර්මේනියම් ගන්න පුළුවන්. මොකද බහුල වශයෙන්ම අර්ධ සන්නායක වලින් නිපදවන උපකරණ නිපදවන්න ගන්නේ සිලිකන් සහ ජර්මේනියම් කියන මූලද්‍රව්‍ය වර්ග දෙක. අපි දැන් කලින් කතා කරපු විදිහට මේ අර්ධ සන්නායක යොදාගෙන යම්කිසි උපකරණයක් හදනවා නම් මේක ක්‍රියාකාරී තත්ත්වයට ගන්න ඒ උපකරණය රත් කරන්න වෙනවා. මොකද උෂ්ණත්වය වැඩි වෙනකොට තමයි අර්ධ සන්නායක තුලින් ධාරාවක් ගලන්නේ. මේ ක්‍රමය ප්‍රායෝගික නෑනේ. ඒ හින්දා මේකට විසඳුමක් විදිහට අර්ධ සන්නායක වලට ආවර්තිතා වගුවේ 3 වෙනි සහ 5 වෙනි කාණ්ඩ වලට අයත් මූලද්‍රව්‍ය පොඩි ප්‍රමාණයක් එකතු කරලා හදා ගන්නවා තවත් අර්ධ සන්නායක වර්ගයක්. මේ අර්ධ සන්නායක වලට කියනවා බාහ්‍ය අර්ධ සන්නායක කියලා. මේ එකතු කරන ක්‍රියාවලියට කියනවා මාත්‍රණය කියලා. අපි දැන් බලමු සිලිකන් පරමාණු කිහිපයක් එකතු වෙලා සිලිකන් දැලිසක් හැදෙන්නේ කොහොමද කියලා. සිලිකන් ආවර්තක 4 වෙනි කාණ්ඩයට තමයි තියෙන්නේ. ඒ හින්දා සිලිකන් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4 ගානේ තියෙනවා. මේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ළඟම තියෙන තවත් සිලිකන් පරමාණුවක අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් එක්ක සහසංයුජ බන්ධනයක් විදිහට බන්ධනය වෙලා තමයි මේ සිලිකන් දැලිසක් හැදිලා තියෙන්නේ. එතකොට සිලිකන් වල අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 4ම ළඟ තියෙන තවත් පරමාණුවක් එක්ක එකතු වෙලා සහසංයුජ බන්ධන හැදෙනවා. මෙන්න මේ විදිහට තමයි සිලිකන් අණුවක් හැදිලා තියෙන්නේ. ඒ වගේම හැබැයි මේ සිලිකන් අණුවක උෂ්ණත්වය වැඩි වෙනකොට මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝනයක් මුක්ත වෙනවා. මේ මුක්ත වෙන ඉලෙක්ට්‍රෝන මගින් ධාරාවක් ගලාගෙන යන්න පුළුවන්. අපි බලමු දැන් අපි කලින් කතා කරගත්ත නිසංග වර්ගයේ අර්ධ සන්නායක කෑල්ලකට ආවර්තක වගුවේ 5 වෙනි කාණ්ඩයේ තියෙන ආසනික මාත්‍රණය කරපුවම මොකද වෙන්නේ කියලා. සිලිකන් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. ඒ වගේම ආසනික් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. මෙන්න මේ විදිහට සිලිකන් වල තියෙන ඉලෙක්ට්‍රෝන 4 ළඟ තියෙන සිලිකන් පරමාණුත් එක්ක බැඳෙනවා. ඒ වගේම ආසනික් වල තියෙන ඉලෙක්ට්‍රෝන 5න් 4ක් අනිත් සිලිකන් වල තියෙන ඉලෙක්ට්‍රෝන 4ක් එක්ක බැඳිලා එක ඉලෙක්ට්‍රෝනයක් වැඩි වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන වලට අපි කියනවා මුක්ත ඉලෙක්ට්‍රෝන කියලා. ඒ වගේම පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙනවත් එක්කම සිලිකන් වලින් ඉලෙක්ට්‍රෝනයක් මුක්ත වෙලා එයාගෙත් කුහරයක් හැදෙනවා. මෙන්න මේ කුහර N වර්ගයේ අර්ධ සන්නායක වල සුළුතර වාහක විදිහට තියෙනවා. මේ විදිහට ඉලෙක්ට්‍රෝනයක් මුක්ත වෙලා ඍණාරෝපිත විදිහට තියෙන දැලිසකට කියනවා N වර්ගයේ අර්ධ සන්නායක දැලිසක් කියලා. අපි ඊළඟට බලමු සිලිකන් නිසංග අර්ධ සන්නායක කෑල්ලකට ආවර්තක වගුවේ 3 වෙනි කාණ්ඩයට අයිති බෝරෝන් මාත්‍රණය කරපුවාම මොකද වෙන්නේ කියලා. සිලිකන් වල මෙන්න මේ විදිහට අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. ඒ වගේම බෝරෝන් 3 වෙනි කාණ්ඩයට අයිති හින්දා බෝරෝන් වල අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 3යි. මේ ඉලෙක්ට්‍රෝන 3 මෙන්න මේ විදිහට තියෙනවා. එතකොට ළඟින් තියෙන සිලිකන් පරමාණුත් එක්ක ඉලෙක්ට්‍රෝන ඒ තියෙන තුන සහසංයුජ බන්ධන විදිහට බැඳිලා එයා සම්පූර්ණ වෙනවා. ඒ වුණාට ඒක ඉලෙක්ට්‍රෝනයක් මදි හින්දා මෙයාගේ කුහරයක් හැදෙනවා. එතකොට මේක කුහර ධනාරෝපිත හින්දා මේකට කියනවා P වර්ගයේ අර්ධ සන්නායක පොසිටිව් වර්ගයේ අර්ධ සන්නායක කියලා. මේ වගේ බහුතර වාහක විදිහට කුහර තියෙනවා. ඒ වගේම උෂ්ණත්වය වැඩි වෙනකොට හැදුන ඉලෙක්ට්‍රෝන තියෙන හින්දා මේ වගේ සුළුතර වාහක විදිහට ඉලෙක්ට්‍රෝන තියෙනවා කියලා අපි සලකනවා. මේ තියෙන්නේ P වර්ගයේ සහ N වර්ගයේ අර්ධ සන්නායක කැලි දෙකක් එකට තියලා හදාගත්ත PN සංදියක්.
ඔයාලට පේනවා මේ pn සංදියේ p වර්ගයේ පැත්තේ බහුතර වාහක විදිහට කුහර ඉන්නවා. සුළුතර වාහක විදිහට ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතකොට මේ පැත්තේ n වර්ගයේ බහුතර වාහක විදිහට ඉලෙක්ට්‍රෝන ඉන්නවා. සුළුතර වාහක විදිහට කුහර තියෙනවා. දැන් මේගොල්ලොන්ට මේ විදිහට දෙපැත්තට වෙලා ඉන්න බෑ. මොකද ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි කුහර ධනාරෝපිතයි. දැන් මෙන්න මේ දෙකම එකට හමු වන ස්ථානයේ කියන්නේ මේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන මේ පැත්තේ තියෙන කුහරත් එක්ක එකතු වෙලා මෙයා ස්ථායී වෙනවා. එතකොට මේ පැත්තේ තියෙන කුහර මේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝනත් එක්ක එකතු වෙලා එයා ස්ථායී වෙනවා. එතකොට මෙන්න මෙහෙම දැන් මේ දෙක එක ළඟ තියෙන ස්ථානවල තියෙන ඉලෙක්ට්‍රෝන සහ කුහර දෙපැත්තට මාරු වෙලා ස්ථායී වෙනවා. දැන් ඔයාලට පේනවා එතකොට මේ තැන්වල ඉතුරු වෙන්නේ දැන් මේ පැත්තෙන් බැලුවොත් එහෙනම් මෙතන ඉතුරු වෙනවා මේ හරි ඉලෙක්ට්‍රෝන ටිකක්. මේ පැත්තෙන් දැන් මේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික මේ පැත්තේ තියෙන කුහරත් එක්ක එකතු වුණාට පස්සේ මේ පැත්තේ ඉතුරු වෙනවා කුහර ටිකක්. මේ කුහරයි මේ ඉලෙක්ට්‍රෝනයි මේ කුහරයි සම්බන්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අර බහුතර වාහක විදිහට ඉන්න ඉලෙක්ට්‍රෝන සහ කුහර එකතු වෙලා ඒගොල්ලෝ ස්ථායී වුණාට පස්සේ මෙන්න මේ මැද්දෙන් මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන විතරක් ඉතුරු වෙනවා මේ පැත්තෙන් කුහර විතරක් ඉතුරු. මෙන්න මේ ස්තරයට අපි කියනවා හීන ස්තරය. එහෙම නැත්නම් හායිත පෙදෙස කියලා. එතකොට මේ පැත්ත ඉලෙක්ට්‍රෝන තියෙන පැත්ත ඍණ විදිහටත් කුහර තියෙන පැත්ත ධන විදිහටත් මෙන්න මේ විදිහට ආරෝපිත ධාරිත්‍රකයක් විදිහට තමයි මේ අවස්ථාවේදී මෙයා හැසිරෙන්නේ. ඊපස්සෙන් ඉන්න මෙන්න මේ බහුතර වාහක විදිහට ඉන්න මේ පැත්තේ ඉන්න කුහර වලටත් මේ පැත්තේ බහුතර වාහක විදිහට ඉන්න ඉලෙක්ට්‍රෝන වලටත් මෙතනින් මෙහෙම මාරු වෙලා ඒගොල්ලොන්ට ස්ථායී වෙන්න බෑ. මොකද මෙන්න මෙයා මෙතනදී පරිවාරකයක් විදිහට ක්‍රියා කරනවා. කියන්නේ මේගොල්ලොන්ට යන්න බැරි වෙන්න තමයි මේ හායිත පෙදෙස තියෙන්නේ. දැන් මේ විදිහට තමයි දැන් මේ විදිහට හදාගන්න pn සංදියකට අපි මෙහෙම දෙපැත්තෙන් වයර් දෙකක් පාස්සලා මේක ආවරණය කරලා හදාගන්න උපකරණයට කියනවා ඩයෝඩය කියලා. ඩයෝඩයක සංකේතය මෙන්න මේ විදිහයි. මෙන්න මේ p වර්ගය තියෙන පැත්ත එහෙම නැත්නම් පොසිටිව් පැත්ත එහෙම නැත්නම් කුහර තියෙන පැත්ත මෙන්න මේ විදිහට සලකුණු කරනවා. මෙන්න මෙහෙමයි ඩයෝඩයක සංකේතය. මේ පැත්ත පොසිටිව් පැත්ත මේ පැත්ත නෙගටිව් පැත්ත. අපි දන්න ඕනෙම ඉලෙක්ට්‍රොනික උපකරණයක් සාමාන්‍යයෙන් මේ විදිහට ද්‍රව දෙකක් තියෙන උපකරණයක් පරිපථයකට සම්බන්ධ කරනවා නම් අපිට සම්බන්ධ කරන්න පුළුවන්. කියන්නේ විදුලි සැපයීමකට සම්බන්ධ කරනවා නම් අපිට සම්බන්ධ කරන්න පුළුවන් ක්‍රම දෙකකට. එක ක්‍රමයක් මේ පොසිටිව් පැත්ත. එහෙම නැත්නම් ධන පැත්ත. මේ නෙගටිව් පැත්ත ඍණ පැත්ත. පොසිටිව් පැත්තට නෙගටිව් වෙන විදිහට එක විදිහක්. නෙගටිව් පැත්තට පොසිටිව් වෙන විදිහට එක පැත්තක්. එක විදිහක්. එහෙම නැත්නම් මේ විදිහට ධන පැත්තට බැටරියේ ධන අග්‍රය එන විදිහටත් ඍණ පැත්තට බැටරියේ ඍණ අග්‍රය එන විදිහටත් සම්බන්ධ කරගන්න පුළුවන්. මේ ක්‍රම දෙකට තමයි මේ ඩයෝඩ් එක දැන් අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. අපි ධන පැත්තට ඍණ විදිහට එන කියන්නේ ප්‍රතිවිරුද්ධ විදිහට සම්බන්ධ කරන එකට කියනවා පසු නැඹුරු කරනවා කියලා. අදාළ ද්‍රවවලට සමාන ද්‍රව සම්බන්ධ කරන එකට කියනවා පෙර නැඹුරු. අපි දැන් බලමු ඩයෝඩයක් පසු නැඹුරු කරපුවාම කොහොමද ඩයෝඩ් එක හැසිරීම කියලා. මේ ඩයෝඩේ මේ පැත්ත p වර්ගය මේ පැත්ත n වර්ගය. p වර්ගයේ තියෙන පැත්ත ධන n වර්ගයේ තියෙන පැත්ත ඍණ. මේ තමයි ඩයෝඩේ සංකේතය. අපි දැන් බලමු කොහොමද මේක හැසිරීම කියලා. අපි දැන් දන්නවා බැටරියක් සාමාන්‍යයෙන් බැටරියක ධාරාව සම්මත ධාරාව ගලාගෙන යන්නේ ධන සිට ඍණ දක්වා. නමුත් ඉලෙක්ට්‍රෝන ධාරාව ගලාගෙන යන්නේ ඍණ සිට ධන දක්වා. දැන් මේ අවස්ථාවේදී බැටරියෙන් මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන නිකුත් කරනවා. මේ ඉලෙක්ට්‍රෝන මෙහෙම මේව සන්නායක දිගේ ඇවිල්ලා මෙතන අපි තවත් මේ ඉලෙක්ට්‍රෝන පිරෙනවා. එතකොට බැටරියෙන් නිකුත් කරනවා බැටරියෙන් මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන ටික ගන්නවා මේ විදිහට. මේ ඉලෙක්ට්‍රෝන ගන්නකොට මෙන්න මෙතන තියෙන ධන ආරෝපිත
කුහර සංඛ්‍යාව තවත් වැඩි වෙනවා. ඒතකොට පසු නැඹුරු කරපුවම වෙන්නේ මෙන්න මේ විදිහට කුඩාවට තිබ්බ හීන ස්තරය මෙන්න මේ විදිහට විශාල වෙනවා. ඒ කියන්නේ පසු නැඹුරුවේදී වෙන්නේ හීන මේ හරි මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන ගිහිල්ලා මෙතන පිරීමත් එක්ක මේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන මෙහෙම බැටරියට ඇදලා ගන්නවත් එක්ක මෙතන තියෙන හීන ස්තරය මේ විදිහට පළල් වෙනවා. පසු නැඹුරුවේදී වෙන්නේ මෙන්න මේ සංසිද්ධ. මේ ඩයෝඩ් එකක් පසු නැඹුරු කරලා තියෙනකොට ඩයෝඩ් පසු නැඹුරු කරලා තියෙනකොට ඩයෝඩ් එකේ මේ පැත්තෙන් වෝල්ටීයතාවය වැඩි කරනකොට ධාරාවේ හැසිරීම කොහොමද කියලා අපි දැන් මෙතනදී ඉගෙන ගත්තා. පසු නැඹුරුවේදීත් කුඩා කාන්දු ධාරාවක් තියෙනවා කියලා. අපි මෙන්න මේ විදිහේ ප්‍රස්ථාරයකින් බලමු කොහොමද වෝල්ටීයතාවයේ වැඩිවීමේදී ඩයෝඩ් එක පසු නැඹුරු අවස්ථාවේදී වෝල්ටීයතාවය වැඩි කරන විට ධාරාවේ හැසිරීම කොහොමද කියලා. ඩයෝඩ් එකක් පසු නැඹුරු අවස්ථාවේදී අපි දැනගත්තා කුඩා කාන්දු ධාරාවක් මෙන්න මේ විදිහට යනවා කියලා. දැන් බලමු මෙහෙම දිගටම වෝල්ටීයතාවය වැඩි කරගෙන එනවා. යම්කිසි අවස්ථාවකදී මේ ඩයෝඩ් එකට මේ දෙන වෝල්ටීයතාවය දරා ගන්න බැරි වෙලා මේ සංදිය කැඩෙනවා. කැඩිලා මේ අතට මේ ඩයෝඩ් එකට දෙන සම්පූර්ණ ධාරාවම ගමන් කරන්න ගන්නවා. ඒ කියන්නේ ඩයෝඩ් එක පිච්චෙනවා. ඩයෝඩ් එකට දරා ගන්න පුළුවන් අවස්ථාවකට එනකම් මෙයා වෝල්ටීයතාවය બ્લોක් කරගෙන ඉන්නවා. මේ කාන්දු ධාරාව විතරයි යන්නේ. ඒතකොට මේ සංදිය හරහා ඊට පස්සේ මේකට දරා ගන්න බැරි වුණ අවස්ථාවේදී මේ සංදිය බිඳිලා මෙතනින් සම්පූර්ණ ධාරාව ගමන් කරන්න ගන්නවා. ඒතකොට මේක සන්නායකයක් වගේ තමයි. මේ සංදිය බිඳෙන වෝල්ටීයතාවයට අපි කියනවා පීක් ඉන්වර්ස් වෝල්ටේජ් එක කියලා. ඒ කියන්නේ උච්ච පසුකුළු වෝල්ටීයතාවය. අපි ඩයෝඩ් එකක් මොකක්ද පරිපථයකට තෝරගන්නවා නම් මේ උච්ච පසුකුළු වෝල්ටීයතාවය වැඩි එකක් තමයි තෝරගන්න ඕන අපි සපයන ධාරාවට වඩා. දැන් අපි බලමු PN සංදියක. එහෙම නැත්නම් ඩයෝඩ් එකක පෙර නැඹුරු අවස්ථාවේ හැසිරීම කොහොමද කියලා. අපි දැන් P පැත්තට, ඒ කියන්නේ P වර්ගයේ තියෙන පැත්තට, ඒ කියන්නේ පොසිටිව් පැත්තට, ඩයෝඩ් එකේ පොසිටිව් පැත්තට බැටරිය පොසිටිව් පැත්ත හයි කරගෙන තියෙනවා. ඩයෝඩ් එකේ නෙගටිව් පැත්තට බැටරි නෙගටිව් පැත්ත හයි කරගෙන තියෙනවා. දැන් මේ අවස්ථාවේදී මෙන්න මේ ධාරාව මම කලින් කිව්වා ධාරාව මේ පැත්තට ගමන් කරනවා, ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගමන් කරනවා කියලා. දැන් ධාරාව, ඒ කියන්නේ ධන ආරෝපිත අයන කියන්නේ කුහර මේ පැත්තට මෙන්න මේ විදිහට ගමන් කරනවා. මේ අවස්ථාවේදී මෙන්න මෙතන තියෙන කුහර ප්‍රමාණය එන්න වැඩි වෙනවා. මේ වැඩි වෙනකොට මෙන්න මෙතනින් මේ පොඩි බාධකයක් නෙරියෙන්නේ. මේ බාධකය මෙයා තද තෙරපගෙන මේ පැත්තට පයින්නවා. කියන්නේ මෙන්න මේ මෙතන තියෙන ආයිත ස්තරේ කඩාගෙන මේ පැත්තට පයින්නවා. ඒ වගේම මේ පැත්තෙන් එන ඉලෙක්ට්‍රෝන මෙහෙම ඇවිල්ලා මෙතන ඉලෙක්ට්‍රෝන ටික පිරීලා මෙතන පිරුණාට පස්සේ මෙතන තියෙන බාධකය මැඩගෙන ඉලෙක්ට්‍රෝන ටික මේ පැත්තටත් මේ පැත්තෙන් එන ධන අයන එහෙම නැත්නම් කුහර ටික මේ පැත්තටත් දෙපැත්තට ගමන් කරනවා. මෙන්න හැබැයි මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතනදී හොඳටම මේ මතක තියාගන්න ඕනේ කාරණේ තමයි දැන් මෙන්න මෙතන තියෙනවනේ ආයිත ස්තරය. මෙන්න මේ බැරියර් එක බිඳගෙන යන්න මෙන්න මේ මෙතන තියෙන වෝල්ටීයතාවය යම්කිසි අගයකට වැඩි වෙන්න ඕනේ. දැන් මේක සිලිකන් වලට නම් 0.7යි. එහෙම නැත්නම් 0.6යි. වෝල්ට්. ජර්මේනියම් වලට නම් 0.2යි හෝ 0.3යි වෝල්ට් කියලා තමයි අපි සලකන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ බාධකයේ බිඳගෙන යන්න මෙයා දෙන්න ඕන උපරිම තෙරපීම. තෙරපීම 0.7 වෝල්ට් සිලිකන් වලට ජර්මේනියම් වලට 0.2යි. මෙන්න මේ වෝල්ටීයතාවයට කියනවා අපි කියනවා නැඹුරු වෝල්ටීයතාවය. එහෙම නැත්නම් දේහලී වෝල්ටීයතාවය. කියන්නේ අපි දැන් හිතන්නකෝ මෙතන බැටරියක් දෙනවා වෝල්ට් 0.1. මෙහෙම යනවා මෙතන තියෙන බාධකය මැඩ ගන්න බෑ. ඒ හින්දා මෙතෙන් ධාරාවක් ගමන් කරන්න. 0.2. මේක අපි ටික ටික ඉහළ නංවනකොට 0.1දී යන්නෙත් නැහැ. 0.2දී යන්නෙත් නැහැ. මේක අපි සිලිකන් කියලා හිතමු. 0.3දී යන්නෙත් නැහැ. ඔමෝම 0.6ට 0.7 වගේ වෙනකොට මෙන්න මෙතන තියෙන බාධකයේ මැඩගෙන මෙයාගේ ධාරාව ගමන් කරන්න පුළුවන් වෙනවා. මෙන්න මේ වෝල්ටීයතාවයට කියනවා දේහලී වෝල්ටීයතාවය. එහෙම නැත්නම් නැඹුරු වෝල්ටීයතාවය.
කියලා කියනවා මේ වෝල්ටීයතාවයට. ඒ කියන්නේ 0.7ක් වෙනකම් මේකෙන් ධාරාවක් ගලා යන්නේ මේ මෙතන බැටරියෙන් සපයන ධාරාව වෝල්ටීයතාවය 0.7. ප්‍රායෝගික අවස්ථාවේදී නම් මේ වෝල්ටීයතාවය වෝල්ට් 1ක් විතර වගේ වෙනවා. මේ වගේ වෙනකම් මෙතනින් ධාරාවක් ගමන් කරන්නේ නැහැ. අපි දැන් බලමු පෙරනැඹුරු අවස්ථාවේදී වෝල්ටීයතාවය සහ ධාරාවේ හැසිරීම කොහොමද කියලා. අපි දැන් කතා කරපු විදිහට අපි වෝල්ටීයතාවය මෙහෙම වෝල්ටීයතාවය තියෙනවා. අපි දැන් වෝල්ටීයතාවය වැඩි කරගෙන එනකොට මෙන්න මේ 0.6 මේ සිලිකන් ගැන කතා කරන්නේ 0.6 අවස්ථාව වෙනකම් මෙන්න මේ කුඩා කාන්දු ධාරාවක් යනවා. මෙන්න මේ 0.6 ඒ කියන්නේ දේහලී වෝල්ටීයතාවයේ පහු වෙනවත් එක්කම මේකේ සම්පූර්ණ ධාරාව ගලන්න පටන් ගන්නවා. ඔය වගේම තමයි ජර්මේනියම් වලටත් ජර්මේනියම් මිශ්‍ර කරලා ජර්මේනියම් මාත්‍රණය කරලා හදාගන්න සන්නායකවල මේ විදිහම තමයි. ඒ කියන්නේ 0.3 දී තමයි මේක දේහලී වෝල්ටීයතාවයේ බිඳ වැටිලා මෙතනින් ධාරාවක් ගලා යන්න පටන් ගන්න. මෙන්න මේ විදිහට ක්‍රමක්‍රමයෙන් ධාරාව කුඩා කාන්දු ධාරාවක් ගලාගෙන ඇවිල්ලා 0.3 විතර වගේ පාස් වෙනකොට සම්පූර්ණ ධාරාව ගමන් කරන්න පටන් ගන්නවා. දැන් අපි බලමු PN සංදියක පෙරනැඹුරු ලාක්ෂණික වක්‍රයයි පසුනැඹුරු ලාක්ෂණික වක්‍රයයි මෙන්න මේ විදිහට එකට තියලා සසඳලා බලලා ඩයෝඩ් පෙරනැඹුරු අවස්ථාවේදී මේ දේහලී වෝල්ටීයතාවය පැන්නට පස්සේ මුලින්ම පොඩ ධාරාව වැඩි වෙලා ඊට පස්සේ සම්පූර්ණම දේහලී වෝල්ටීයතාවයට වඩා වැඩි වෝල්ටීයතාවයක් ලැබෙනකොට එයාගේ සම්පූර්ණ ධාරාව ගමන් කරන්න ගන්නවා. එතකොට පසුනැඹුරු අවස්ථාවේදී මෙයාගේ පසුනැඹුරු අවස්ථාවේදී කුඩා කාන්දු ධාරාවක් තියෙනවා. මේ කාන්දු ධාරාව පොඩ්ඩක් තියෙනවා. ඊට පස්සේ යම්කිසි වෝල්ටීයතාවයකට එනකොට මෙන්න මේ කාන්දු ධාරාව එකපාරට වැඩි වෙනවා. මේ වැඩි වෙන්නේ මොකද? මෙයාගේ දැන් පසුනැඹුරු අවස්ථාවේදීත් මේ සංදියට දරාගෙන ඉන්න පුළුවන් වෝල්ටීයතාවයක් තියෙනවා. මේ වෝල්ටීයතාවයේ පහු වෙනවත් එක්කම මේ සංදිය බිඳිලා මෙයාගෙන් සම්පූර්ණ ධාරාවක් ගමන් කරන්න ගන්නවා. ඒ කියන්නේ මෙයා ඒ සංදිය බිඳුනට පස්සේ මේක තනිකරම මේ සන්නායකයක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. මේ සංදිය බිඳෙන වෝල්ටීයතාවයට කියනවා peak inverse voltage. හොඳයි. අපි දැන් කතා කරා අර්ධ සන්නායක කියන්නේ මොනවද? ඊට පස්සේ කොහොමද අපි බාහ්‍ය අර්ධ සන්නායකයක් හදාගන්නේ? PN සංදියක් පසුනැඹුරු කරන විදිය, පෙරනැඹුරු කරන විදිය, පෙරනැඹුරු ලාක්ෂණික වක්‍රය, පසුනැඹුරු ලාක්ෂණික වක්‍රය මේ ටික අපි දැන් කතා කරා. අපි දැන් ඊළඟට කතා කරන්න යන්නේ ඩයෝඩ් වර්ග ගැන. ඩයෝඩ් වර්ග යටතේ අපිට තියෙනවා ඍජුකාරක ඩයෝඩ, ඊට පස්සේ ලාක්ෂ්‍ය ස්පර්ශක ඩයෝඩ, සෙනර් ඩයෝඩ, ආලෝක විමෝචක ඩයෝඩ, ප්‍රකාශ ඩයෝඩ. මෙතනින් ප්‍රධාන වශයෙන් ඍජුකාරක ඩයෝඩ ගන්නේ ප්‍රත්‍යවාර්ථ ධාරා ඍජුකරණය කරන්න. ඒ කියන්නේ අපි ට්‍රාන්ස්ෆෝමර් එකකින් ප්‍රත්‍යවාර්ථ ධාරාවක් අවකරණය කරලා ගත්තාම අපිට ඒක DC විදිහට පාවිච්චි කරන්න ඕන නම් අපි මේක ඍජුකරණය කරන්න ඕන. මේ ඍජුකරණය කරන්න ඕන අවස්ථාවේදී අපි පාවිච්චි කරන ඍජුකාරක ඩයෝඩ ඊළාට ලාක්ෂ්‍ය ස්පර්ශක ඩයෝඩ ලාක්ෂ්‍ය ස්පර්ශක ඩයෝඩ පාවිච්චි කරන අධිසංඛ්‍යාත තරංග ඍජුකරණය කරන්න මේවා භාවිතා වෙනවා SMPS. එහෙම නැත්නම් ස්විච් මෝඩ් පවර් සප්ලයි කියලා කියන්නේ අපි. දැන් මේ වෙනකොට වෙළඳ පොලේ වැඩිපුරම තියෙන පවර් සප්ලයි වර්ගයක් තමයි මේ SMPS කියලා කියන්නේ. මේ SMPS වල චොපර් ට්‍රාන්ස්ෆෝමරය ළඟට එහා පැත්තෙන් තියෙන්නේ මේ ලාක්ෂ්‍ය ස්පර්ශක ඩයෝඩ්. එහෙම මේවා ඒකට අපි ගන්න අධි සංඛ්‍යාත තරංග ඍජුකරණය කරන්න. ඒ වගේ මේවා තියෙනවා රේඩියෝ වල වගේ අධි සංඛ්‍යාත තරංග භාවිතා කරන උපකරණ වල තියෙනවා. ඊළඟට සෙනර් ඩයෝඩ. සෙනර් ඩයෝඩ් පාවිච්චි කරන්නේ වෝල්ටීයතා යාමනය කරන්න. ඒ කියන්නේ අපි හිතමු අපි දැන් අපිට ඕනේ වෝල්ට් 6ක්. අපි ඉන්පුට් වෝල්ටේජ් එක තියෙනවා වෝල්ට් 8ක් විතර වගේ. අපිට ඕනේ හරියටම වෝල්ට් 6ක්. අපි ওই වෝල්ට් 6 හදාගන්න වෝල්ට් 6ක සෙනර් ඩයෝඩ් එකක් පසුනැඹුරු කරලා දානවා. අපි ඉස්සරහට කතා කරමු සෙනර් ඩයෝඩ් ගැන වැඩි දුරටත්. ඊට පස්සේ ආලෝක විමෝචක ඩයෝඩ්. ආලෝක විමෝචක ඩයෝඩ් නම් අපි ඕනේ තරම් දැකලා තියෙනවා. LED කියලා කියන්නේ. මේ ඩයෝඩේ හරහා ධාරාවක් ගලාගෙන යනකොට ආලෝකයක් විමෝචනය වෙනවා. ඒකයි මේකට ආලෝක විමෝචක ඩයෝඩ් කියලා කියන්නේ.
ඊළඟට ප්‍රකාශ ඩයෝඩ්. මේ වගේ ප්‍රකාශ ඩයෝඩ් පාවිච්චි වෙනවා ආලෝක තීව්‍රතාවය මෙනෙහි කරලා. අපි ටීවී වල අපි රිමෝට් එකෙන් මේ පැත්තෙන් රිමෝට් එක ඔප්පුවාම අර පැත්තෙන් ටීවී එක වැඩ කරන්නේ මෙන්න මේ ප්‍රකාශ ඩයෝඩ් එකකින් ලබා ගන්නා තරංග උපයෝගී කරගෙන තමයි. හොඳයි අපි ඊළඟට කතා කරන්න යන්නේ ඍජුකාරක ඩයෝඩ් රෙක්ටිෆයර් ඩයෝඩ් පාවිච්චි කරලා කොහොමද ප්‍රත්‍යාවර්ත ධාරාවක් ඍජුකරණය කරන්නේ කියලා. මේකෙදි ප්‍රත්‍යාවර්ත ධාරාවක් ඍජුකරණය කිරීමේදී මූලික වශයෙන්ම ඍජුකරණය කොටස් දෙකකට ගන්න පුළුවන්. පළවෙනි කොටස විදිහට අපිට ගන්න පුළුවන් අර්ධ තරංග ඍජුකරණය. දෙවෙනි කොටස විදිහට අපිට ගන්න පුළුවන් පූර්ණ තරංග ඍජුකරණය. මේකෙදි අපිට පූර්ණ තරංග ඍජුකරණයත් නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒකේ පළවෙනි එක මැද සැවුණු පූර්ණ තරංග ඍජුකරණය හෙවත් මධ්‍ය සැවුණත් ට්‍රාන්ස්ෆෝමර් පාවිච්චි කරලා කොහොමද ඍජුකරණය කරන්නේ කියන එක. ඊළඟට පූර්ණ තරංග සේතුකාරකය රෙක්ටිෆයර් බ්‍රිජ් පාවිච්චි කරලා කොහොමද ප්‍රත්‍යාවර්ත ධාරාවක් ඍජුකරණය කරන්නේ කියන එක ගැන අපි ඊළඟට කතා කරමු. හොඳයි අපි දැන් කතා කරන්න යන්නේ අර්ධ තරංග ඍජුකරණය ගැන. ඉස්සෙල්ලාම අපි තරංගයක් කියන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් බලමු. මෙතන තියෙන්නේ ප්‍රත්‍යාවර්ත තරංගයක්. ඒ කියන්නේ මේකේ ධන ඍණ වශයෙන් කාලයත් එක්ක මාරු වෙන තරංගයකට කියනවා ප්‍රත්‍යාවර්ත තරංගයක් කියලා. කාලයත් එක්ක මේකේ ධන ඍණ දිශාවන් මාරු වෙන්නේ නැත්නම් කියන්නේ මේක එක්කෝ ධන පැත්තෙම එහෙම නැත්නම් ඍණ පැත්තෙම තියෙනවා නම් ඒවට කියනවා ප්‍රත්‍යාවර්ත නොවන ධාරා කියලා. දැන් මේ ප්‍රත්‍යාවර්ත ධාරාව මේ හැඩයට තියෙන සයින් ආකාර. එතකොට අපිට තව තියෙනවා මේ හැඩේ කියක් දැති ආකාරය කියලා තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා මේ කොටු හැඩයට තියෙන එකට අපි කියනවා සංඛ්‍යාංක තරංගාකාරය කියලා. ඔය වගේ ප්‍රත්‍යාවර්ත තරංග ආකාර තියෙනවා. අපි දැන් කතා කරන්න යන්නේ සයින් ආකාර තරංගාකාරය ගැන. මේ ප්‍රත්‍යාවර්ත තරංගයේ වෙන්න මේ මෙතන, ඒ කියන්නේ මේක ගමන් කරන උපරිම උස ඒ කියනවා පීක් වෝල්ටේජ් එක. එහෙම නැත්නම් ශීර්ෂ වෝල්ටීයතාවය කියලා කියනවා. එතකොට මේ පැත්තට තියෙන එකටත් මේකට VP ඒ කියන්නේ VP කියන්නේ මේ ශීර්ෂ වෝල්ටීයතාවය. එතකොට දැන් මෙන්න මෙතන මේ කුළු දෙකක් අතර තියෙන මේ පරතරයට කියනවා VPP, V peak to peak. V peak to peak කියන්නේ මේ උඩ තරංගයත් යට තරංගයත් අතර කුළු දෙකක දුරට තමයි V peak to peak කියලා කියන්නේ. මේ තරංගයේ මෙන්න මේ අර්ධයට කියනවා ධන අර්ධය කියලා. මේ ඍණ පැත්තේ තියෙන අර්ධයට කියනවා ඍණ අර්ධය කියලා. ඊට පස්සේ අපි යන් කෙලින්ම ඍජු කරන පරිපතයට. මේ තියෙන්නේ අවකර පරිණාමකයක්. එන්න මේ පැත්තෙන් අපි හිතමු 230ක් වෝල්ටේජ් එනවා. මේ පැත්තට එනකොට 12 වෝල්ට් AC වෝල්ට් 12ක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඊට පස්සේ අපි මේකේ එක අග්‍රයකට මේ විදිහට ඩයෝඩයක් හයි කරගන්නවා. ඉතින් මෙතන මේ තියෙන්නේ විබරයක් හයි කරලා. මොකක් හරි රෙසිස්ටරයක් කියලා හිතමුකෝ අපි. මොකක් හරි විබරයක් හයි කරලා තියෙනවා. අපි දැන් බලමු මේකෙන් කොහොමද මේ තරංග ඍජුකරණය වෙන්නේ කියලා. දැන් මෙතනදී අපේ ප්‍රධාන තරංගය ඉන්පුට් වේව් එක මෙන්න මේ විදිහට තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් අපේ ප්‍රතිදාන සංඥාවත් මේ හැඩයම වෙන්න ඕනේ. නමුත් කුළු වල උස, ඒ කියන්නේ වෝල්ටීයතාවය අඩු වෙන්න ඕන. මේකේ මෙතන 230ක් තියෙනවා නම් මේකේ 12 වෝල්ට් වෙන්න ඕනේ. මොකද මේ අවකර පරිණාමකයකින් වෝල්ටීයතාවය අඩු වෙන එකයි වෙන්නේ. දැන් බලමු කොහොමද මේ ධාරාව සරල ධාරාවක් බවට පත් වෙන්නේ කියලා. දැන් මේ තරංගේ
මෙතනින් මේ අවස්ථාවේදී යනවා අපි මේ AB අතර සලකමුකෝ. AB අතර සලකනකොට මෙන්න මෙහෙම ධනාර්ධය යනවා. දැන් මේ ඩයෝඩ් එකේ තියෙන්නේ මෙතනින් ධනාර්ධය යන අවස්ථාවේදී පෙර නැඹුරු විදියට. පෙර නැඹුරු අවස්ථාවේදී ඔන්නෝම දැන් මෙතනින් එක අර්ධයක් ඔන්නෝම එළියට එනවා. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේදී මේ අර්ධය ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ මෙතනින් එන්නේ ආපහු ඍණ අර්ධයක්. ඒ අවස්ථාවේදී මේ ඩයෝඩ් එක තියෙන්නේ පසු නැඹුරු අවස්ථාවට. පසු නැඹුරු අවස්ථාවේදී ධාරාවක් ගලා යන්නේ නැහැ ඩයෝඩ් එකේ. ඊළඟට ආයෙනවා ධනාර්ධයක්. මෙතනින් ඔහොම ධනාර්ධය යනවා. මෙන්න මේ විදියට එතකොට මෙතන අර්ධය එන්නේ නැහැ. මෙන්න මෙතනින් නැවතත් ආය අර්ධයක් එනවා. මෙහෙම තමයි අර්ධ තරංග ඍජුකරණයේදී ඩයෝඩයක් කරා වෝල්ටීයතාවයක් ගමන් කරන්නේ. ඊට පස්සේ දැන් මේ වෝල්ටීයතාවය තාමත් ඍජුකරණයේ කියන්නේ සම්පූර්ණම සරල ධාරාවක් වෙලා නැහැ. සරල ධාරාවක් කියලා කියන්නේ මෙන්න මෙහෙම තනි කෙලින් යන රේඛාවකට. ඒ වුණාට දැන් මේ තරංගය එහෙම වෙලා නැති හින්දා අපි මෙන්න මෙතනින් අපි හයි කර ගන්නවා ධාරිත්‍රයක්. ඍණාග්‍රය මෙන්න මේ විදිහට මේ පැත්තට ධනාග්‍රය මේ පැත්තට එන විදිහට. ඊට පස්සේ මෙතනින් විබරයක් හයි කරලා නැති අවස්ථාවේදී මෙතනින් එළියට දෙන හැම ධනාර්ධයක්ම මේ ධාරිත්‍රකයේ මගින් පුරව ගන්නවා. එතකොට අපිට ගන්න පුළුවන් දැන් අපේ ආරම්භක සංඥාව මෙන්න මේ විදිහට යනවා. එතකොට මෙන්න මෙතනින් දැන් මේ අර්ධයේදී ධාරාවක් ගමන් කරන්නේ නැහැ නේ මෙතනදී. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට යන half circle එක මේ ඩයෝඩ් එකේ මේ පැත්තට පයින්නේ නැහැ. මොකද ඒක ඍණ අර්ධයක් හින්දා. ඒකට දැන් අපේ ධාරිත්‍රකයේ තියෙන හින්දා ධාරිත්‍රකයේ මෙන්න මෙහෙම මෙතනදී මේ අඩුව එයාගේ අර පිරීලා තිබ්බ මෙතන ඉඳලා මෙතෙන් යනකම් පිරෙනවනේ මේ ධාරිත්‍රකේ. මේ ධාරිත්‍රකේ පිරෙන වෝල්ටීයතාවය මෙන්න මෙතනදී යා නිකුත් කරලා මෙන්න මේ හිරස වහ ගන්නවා. ඔන්න දැන් මෙතනදී අපිට ආය මේ සර්කල් එකක් එනවා. ඒ සර්කල් එක එනකොට මෙයාගේ අර දැන් මෙන්න මේ අර්ධය පුරවන්න නිකුත් කරපු ශක්තිය එයා නැවත පුරව ගන්නවා. දැන් මෙතනදී ආය නැවත අඩු වෙනවා ආය පුරව ගන්නවා. ඔන්න ඔය විදිහට මේක සම්පූර්ණම ඒ කියන්නේ මෙන්න මේ විදිහේ තනි රේඛාවකට සුමටත් වෙච්ච නැති විදිහේ තරමක් සුමට වෙච්ච සරල ධාරාවක් නිකුත් වෙනවා මෙතනින් එළියට. අපි මේකට විබරයක් සම්බන්ධ කරොත් එහෙම ඒ කියන්නේ දැන් මේ ලෝඩ් එකක් ගන්න මෙතන අපි හිතමු LED එකක් හරි මොකක් හරි ටිකක් ලොකු වෝල්ටේජ් එකක් පාවිච්චි කරනයක් හයි කරා කියලා. ඒ හයි කරපු අවස්ථාවේදී මෙන්න මෙතනින් වෝල්ටීයතාවය අප් වෙනවා. ඒ වුණාට මෙන්න මේ අර්ධයක් මෙයාට නැහැනේ මෙතන. මෙතන ධන අර්ධයක් නැතිනම් මෙයා මේ ධාරිත්‍රය මගින් පුරවගත්ත වෝල්ටීයතාවය සම්පූර්ණයෙන්ම වගේ හානි වෙනවා මෙතෙන් එනකොට. ඊට පස්සේ නැවතත් මෙතනින් එනවා ආය පිරෙනවා ආය අඩු වෙනවා. නැවත පිරෙනවා ආය අඩු වෙනවා. මෙන්න මේ තරංග ආකාරයට කියනවා අපි කියද්දති ආකාරයේ තරංගයක් කියලා. මේ විදිහේ තරංගයක් ඇති වෙන්නේ මෙන්න මෙතෙන්ට විබරයක් හයි කරාට පස්සේ. විබරයක් හයි කරන්න කලින් මෙන්න මේ අවස්ථාවේදී මෙතනින් සරල ධාරාවක් ගමන් කරනවා. මෙතනදී කුඩා හෝ ධාරාවක් අපි ගන්නෙ නැත්නම් මෙන්න මේක තනිකරම සරල ධාරාවක් විදිහට යනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ පූර්ණ තරංග ඍජුකරණය ගැන. අපි කලින් කතා කරපු විදිහට පූර්ණ තරංග ඍජුකරණය ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මැද සැවුණු පූර්ණ තරංග ඍජුකරණය. අනිත් එක සේතුකාරක පූර්ණ තරංග ඍජුකරණය. අපි දැන් කතා කරමු මැද සැවුණු පූර්ණ තරංග ඍජුකරණය ගැන. මැද සැවුණු කියලා කියන්නේ මධ්‍ය සැවුණත්. කියන්නේ ට්‍රාන්ස්ෆෝමරයක් ගත්තාම මැදිනුත් වයරයක් යන විදිහට. ඒ කියන්නේ මෙන්න මේ ආකාරයේ ට්‍රාන්ස්ෆෝමරයකින් ඒ කියන්නේ මේ පැත්තට අපි දෙනවා ඉන්පුට් එක හයි වෝල්ටේජ් එක 230 දෙනවා මේ පැත්තට. මේ පැත්තෙන් තමයි අපි අවුට්පුට් එක ගන්නෙ. දැන් මේකේ මේ කොයිල් එක ඔතනකොට මේක අපි ආරම්භය කියලා හිතමු. මේක ආරම්භයේදී වට ගානක් ඔතාන ගිහිල්ලා මැදදී මෙන්න මෙහෙම තව වයරයක් එළියට දාලා ඉතුරු වට ටික මෙහෙම ඔතාන ගිහින් තියෙනවා. මෙන්න මේ වගේ ට්‍රාන්ස්ෆෝමර් වලට තමයි කියන්නේ මැද සැවුණු ට්‍රාන්ස්ෆෝමර් කියලා.
මේ වගේ ට්‍රාන්ස්ෆෝමරයක් අපි කොහොමද බලමු ඍජුකරණය කරගන්නේ. මේකෙදි අපි හිතමු අපි ආදාන තරංග ඉන්පුට් සිග්නල් එක දෙනවා මෙන්න මේ විදිහේ. අපි දැන් මේක අපිට මෙතන බිඳුවයි, මෙතන 12 වෝල්ට්, මෙතනත් 12 වෝල්ට්. මෙතනට සාපේක්ෂව මෙතන 12 වෝල්ට්, මෙතනට සාපේක්ෂව මෙතන 12 වෝල්ට්. අන්න එහෙම අපි මේකේ වෝල්ටීයතාවයම ඉන්නේ. දැන් මේ පළවෙනි අවස්ථාවේදී මෙතන ඉඳලා මෙතෙන්ට අපි වෝල්ටීයතාවය මැන්නොත් එහෙම මෙන්න මේ විදිහේ ධන අර්ධයක් පෙන්눔 කරනවා. ඊට පස්සේ ඒ අවස්ථාවේදී මෙතන ඉඳලා මෙතෙන්ට වෝල්ටීයතාවය මයින්නකොට මෙන්න මේ විදිහ අර්ධයක් පෙන්눔 කරන්නේ. මොකද කර්චෝෆ් නියම වලට අනුව මෙන්න මේ විදිහේ ධාරාවක් තමයි මෙතන යන්නේ. ඊට පස්සේ මෙයාගේ දෙවෙනි අර්ධය මෙහෙම යනවා. මෙයාගේ ඒ අවස්ථාවේදී අර්ධය මේ විදිහට එනවා. මේ විදිහට එකිනෙකට ප්‍රතිලෝම ප්‍රතිවිරුද්ධ විදිහේ සංඥා දෙකක් තමයි මැද සවුනක් ට්‍රාන්ස්ෆෝමරයක මේ මැද අග්‍රයට සාපේක්ෂව දෙපැත්තේ තියෙන අග්‍ර දෙකෙන් එන්නේ. ඊට පස්සේ බලමු මේ පරිපථය ගැන පොඩ්ඩක්. මේකේ දෙපැත්තේ තියෙන වයර් දෙකට මෙහෙම ඩයෝඩ් දෙකක් හයි කරගෙන තියෙනවා. මැද තියෙන අග්‍රේ ඍණාග්‍රේ විදිහට එළියට අරගෙන තියෙනවා. එතකොට අපි බලමු මෙන්න මේ පැත්තෙන් තියෙන අග්‍රේ කොහොමද ධාරාවක් එළියට එන්නේ කියලා. මේ පැත්තත් අපි අර කලින් කතා කරගත්ත විදිහේ අර්ධ තරංග ඍජුකරණයට සමානයි. මොකද මේ ඩයෝඩ් එක කරා මෙන්න මේ අර්ධය යනවා, මේ අර්ධය යන්නේ නැහැ. මේ අර්ධය යනවා, ඊළඟ අර්ධය එන්නේ. ඒ වගේම මෙතනත් මේ ඩයෝඩ් එකේ තියෙන මේ පැත්තට ඍණ වෝල්ටීයතාවයක් ගමන් කරන්නේ නැති හින්දා පළවෙනි අවස්ථාවේදී මෙයා හිස්. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේදී මෙයාගෙන් ධාරාවක් ගමන් කරනවා. එතකොට ආය තුන්වෙනි අවස්ථාවේදී ආය ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ආය හතරවෙනි අවස්ථාවේදී ගමන් කරනවා. ඔන්න ඔහොමයි මේ ඩයෝඩ් දෙකෙන් ධාරාවක් ගමන් කරනවා. අපි දැන් මෙන්න මේ දැන් මේකේ මේ පැත්තෙන් එන මේ ධනාර්ධයයි මේ පැත්තෙන් එන ධනාර්ධයයි එකට සම්බන්ධ කරලා මෙන්න මෙහෙම වයර් එකක් මෙතනින් එළියට අරන් තියෙන හින්දා අපි මෙන්න මේ ප්‍රස්ථාර දෙකේ තියෙන සංඥා දෙක එකම ප්‍රස්ථාරයකට අරගමු මෙන්න මේ විදිහට. මේකෙදි පළවෙනි අර්ධය ඇවිල්ලා තියෙනවා. මේකෙදි දෙවෙනි අර්ධය ඇවිල්ලා නැහැ. මෙන්න මේකෙදි දෙවෙනි අර්ධය ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේකෙදි මේකේ දෙවෙනි අර්ධය තුන්වෙනි අර්ධය ඇවිල්ලා නැහැ. මේකේ තුන්වෙනි අර්ධය ඇවිල්ලා තියෙනවා. ඒතකොට මෙන්න මේ විදිහේ සංඥාවක් තමයි මේකේ ප්‍රතිදානයේ විදිහට ලැබෙන්නේ. අපි මේකෙදිත් අපි අර කලින් සාකච්ඡා කරා වගේ මේ ලැබෙන සේරම සංඥා ටික එකම ප්‍රස්ථාරයකට දාලා බලමු. අපි බලමු දැන් මෙතන ඉන්පුට් සිග්නල් එක එනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මෙතනින් ඍජුකරණය වුණ තරංගය යනවා මෙන්න මේ විදිහට. අපි ඊට පස්සේ මේ පරිපථයට සම්බන්ධ කරනවා ධාරිත්‍රකයක්. ධාරිත්‍රකය සම්බන්ධ කරාට පස්සේ මේකේ තරංගාකාරය මෙන්න මේ හැඩයට එනවා. හොඳයි අපි ඊළඟට බලමු පූර්ණ තරංග සේතුකාරකය කොහොමද පාවිච්චි කරලා අපි තරංගයක් ඍජුකරණය කරගන්නේ කියලා. අපි බලමු දැන් මේ පැත්තෙන් අපි වෝල්ට් 230ක් ඉන්පුට් කරනවා. මේ තරංගයේ විදිහට තරංග හැඩයේ තියෙන විදිහ සයිනාකාර තරංගයක් ඉන්පුට් කරනවා. එතකොට මේ පැත්තෙන් අපිට උච්ච වෝල්ටීයතාවය අඩු වෙච්ච තරංගයක් ලැබෙනවා. ඊළඟට අපි බලමු මේ සේතුකාරක පරිපථය ගැන. මෙතන ඩයෝඩ් 4ක් තමයි මෙතන මේ යොදාගෙන තියෙන්නේ. අපි බලමු කොහොමද මේ එක එක වයර් දිගේ ධාරාව ගමන් කරන්න කියලා. පළවෙනි අවස්ථාවේදී මේ වයර් එක දිගේ මෙන්න මේ විදිහේ සංඥාවක් යනවා. මේ වගේ සංඥාවක් යනකොට මෙතනින් මෙතෙන් දෙනකොට මේ ඩයෝඩයට ඒක පසු නැඹුරුයි, මේ ඩයෝඩයට පෙර නැඹුරුයි. එතකොට මෙතනින් මෙන්න මේ විදිහේ සංඥාවක් එළියට එනවා. මේකට පෙර නැඹුරු වෙලා මෙතනින් සංඥාව එළියට එනවා. ඊට පස්සේ අපි බලමු මේ පැත්තෙන් කොහොමද වෙන්නේ කියලා. මේ පැත්තෙනුත් පළවෙනි අවස්ථාවේදී මෙතනින් ධනාර්ධයක් පිට වෙන හින්දා
මේ පැත්තෙන් යන්නේ ඍණාර්ධයක්. මෙන්න මේ විදිහට ප්‍රතිලෝම සංඥා දෙකක් තමයි මේ වයර් දෙකෙන් එළියට යන්නේ. එතකොට මේ සංඥාව මෙහෙම 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 ඇවිල්ලා මෙතෙන්ට ආවට පස්සේ මෙතනදී මේ ඩයෝඩයට මේ තරංගය ඍණ තරංගයකින්ද මෙහෙ ගමන් කරනවා. ඊට පස්සේ මේ දෙවෙනි අර්ධයේ මෙතනින් ආවට පස්සේ මේ ඩයෝඩයට පෙර නඹුරු වෙලා මෙතනින් මේ විදිහේ සංඥාවක් එළියට එනවා. එතකොට සංඥා දෙක දෙවිදිහට දෙපැත්තෙන් එනකොට හැම ධන අර්ධයක්ම මේ ඩයෝඩය හරහා යනවා මේ පැත්තෙන් එන මේ පැත්තෙන් එන හැම ධන අර්ධයක්ම මෙතනින් මේ පැත්තට යනවා. එතකොට මෙන්න මෙතනින් ධන අර්ධ මේ වයරෙන් එළියට එනවා ඍණ අර්ධ ටික මෙතනින් එළියට යනවා. එතකොට මෙන්න මේ විදිහේ සංඥාවක් තමයි අපිට ලැබෙන්නේ. ඊට පස්සේ අපි බලමු මෙතෙන්ට දාරිත්‍රය සම්බන්ධ කරපුවම තරංගාකාරය මොන වගේද කියලා අපි ඉන්පුට් කරන සිග්නල් එක මේ වගේ හැඩයක් ගන්නෙ. ඊට පස්සේ තරංගය ඍජුකරණය වුණාට පස්සේ මෙන්න මේ විදිහට ධනාර්ධ ටික විතරක් මෙතනින් පෙරිලා එළියට එනවා. ඊට පස්සේ ධාරිත්‍රකය සම්බන්ධ කරාට පස්සේ තරංගාකාරය අපි ඊළඟට බලමු. මෙන්න මේ විදිහේ තරංගයක් තමයි ඍජුකරණය වුණාට පස්සේ එන්නේ. හැම ආරම්භයේ මේ විදිහට එනවා. ඊට පස්සේ ධාරිත්‍රිකය මගින් පුරව ගන්න ධාරාව මෙන්න මේ වගේ තැන්වල මෙන්න මේ තියෙන කුහර පුරවලා එයා සම්පූර්ණ ඍජුකරණය වුණ සුමට වුණ ධාරාවක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට සුමට වෙච්ච ධාරාවක් තමයි ඊට පස්සේ මෙතනින් ධාරිත්‍රිකය දැම්මට පස්සේ එළියට එන්නේ.